අද 2021 ජනවාරි 22 සිකුරාදා සිරස්තල දිනක් තුල මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ පස්සර ජාතික පාසලේ දරුදැරියන් 10කටත් කොවිඩ් දෙවැනි රැල්ලෙන් වෛද්‍යවරුන්ටත් බලපෑම් 100කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතට මෙරට අනුමැතිය. එන්නතේ නීතිමය කිවිසුම අපැහැදිලි. අඩුපාඩු සකස් කර යලි එවන්නයි නීතිපති සෞඛ්‍ය බලධාරීන්ට කියා. නැගෙනහිර ජැටිය මගිනුත් ඉල්ලද්දී මම විරුද්ධ වුණා. මෛත්‍රී කියයි. මම බොහොම පැහැදිලිවම කිව්වා නැගෙනහිර පර්යාන්තය දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ජැටිය වෙනුවෙන් විරෝධතා මැද ජනපතිට සංදේශයක්. අලි තර්ජනයට එරෙහි හම්බන්තොට මාරාන්තික උපවාසය දරුණු අතට දෙදෙනෙකුට අසාධ්‍යයි. විසඳුම් දෙනතෙක් පසු නොබසින බව ගොවීන් කියයි. ශ්‍රී ලංකාව ගෞරවය රැකගැනීමේ සටනක පළමු දිනේදී මැතිව්ස්ගෙන් ශතකයක්. Big moment for Angelo Matthews. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට පළමු එන්නත් තොගය ලැබීමට නියමිත අතර එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ. The big story. කොවිඩ් වසංගතය ගෝලීයව මතු කළ අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝකයේම අවධානය යොමු කළ කරුණ වූයේ කොවිඩ් මර්ධනය සඳහා නිෂ්පාදනය කරන එන්නත කුමක්ද යන්නයි. එම බලාපොරොත්තුවට කොළ එලියක් දල්වමින් එන්නත් කිහිපයක් ලෝ පුරා නිෂ්පාදනය කරනවා. ඒ අතරින් වැඩි අවධානයක් දිනාගත්තේ ඇමරිකාවේ ෆයිසර් බයෝඑන්ටෙක් සහ මොඩර්නා, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා, රුසියාවේ ස්පුට්නික් 5 සහ චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් යන එන්නත්. එයින් සායනික පරීක්ෂණවලදී 95%ක වැඩිම සාර්ථකත්වයක් ඇති බව පැවසුණු ෆයිසර් එන්නත මේ වන විට රටවල් රසක් හදිසි භාවිතය සඳහා යොදාගෙන තිබෙනවා. එවැනි පසුබිමක තමන් නිෂ්පාදනය කළ දෙවන කොවිඩ් එන්නත 100%ක් සාර්ථක බව රුසියාව පසුගියදා නිවේදනය කළා. එපිවැක් කොරෝනා ලෙසින් නම් කර තිබෙන එන්නත එළඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ලොව රටවල් රසක් කොවිඩ් මර්ධනය නත්කරණය ආරම්භ කරද්දී මෙරට රජයේද එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළා. ෆයිසර් එන්නත වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව පැවසුනද එය සෙල්සියස් අංශක ඍණ 70ක් තරම් අධිශීත පරිසරයක ගබඩා කර යුතු වීම ගැටලුවක් බවයි මෙරට බලධාරීන් පෙන්වා දුන්නේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතන එක්ව නිපද වූ කොවිඩ් එන්නත මෙරට තුල හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීම සඳහා අද තීරණය කළේ ඒ පිළිබඳ සලකා බලනු විශේෂඥ කමිටුවේ සාකච්ඡාවෙන් පසුවයි. මේ තමයි පළවෙනි වතාව අපේ රට තුල COVID-19 රෝගය සඳහා එන්නතක් සඳහා අනුමැතිය හිමි වුණ. අපේ රෙගියුලේෂන් ඔතොරිටිස් ශක්තිමත් නිසා සහ තද නිසා තමයි ඒ සඳහා අපිට යම්කිසි අතිරේක කාලයක් වැය වුණේ. හැබැයි ඒ තීරණය ශක්තිමත් තීරණයක්, හොඳ අධ්‍යයනයකින් පසුගත් තීරණයක්. එන්නත ලබා දීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් පුහුණු වීම කටයුතු සඳහා ඒ සියලු වැඩ කටයුතු මේ වෙනකොටත් යොදලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන්නත් කරන වැඩසටහන නොබෝ දිනකින් ආරම්භ කරන්න. ප්‍රතිනිකා එන්නතට රාජ්‍යාංශයේ සතුවමද තියෙන්නේ නැත්නම් පෞද්ගලිකාංශයත් එක්ක නෑ අපි රාජ්‍යාංශයේ මගින් තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඒ කියන්නේ මේක ප්‍රධානයක් විදිහට ලැබෙන්නේ නැතුව මේ ප්‍රධානයක් විදිහට ලැබෙන්නේ අපිට. ඒ එන්නත ලබා දීමේ අතුරු ප්‍රතිඵලයක් ආවත් ඔබතුමාලා වගකීම් බාර ගන්නවා. අතුරු ප්‍රතිඵල ගැන බලන්න ඉස්සෙල්ලා මම හිතන්නේ අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික සකස් කරලා තියන්න ඕන. ඉතින් මේ හැම දෙයක් ගැනම කල්පනා කරන්නලා තමයි අපි මේ කටයුතු කරන්නේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය මෙම එන්නත දකුණු ආසියානු කලාපයේ බෙදා හැරීම සඳහා එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ඉන්දියාවේ පූනේහි පිහිටි සීරම් ආයතනයට අනුමැතිය දී තිබෙනවා. මේ සාර්ථකත්වය දැක්වෙන්නේ 80%ක් ලෙස වන අතර එන්නත අවස්ථා දෙකකදී ලබාගත යුතු වෙනවා. මෙම එන්නතට ඉංගලන්තයේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීලා තියෙනවා හදිසි අවස්ථා සඳහා භාවිතයට. එය
ඒද පාදක කොටගෙන අපේ විශේෂඥ කමිටුවල අදහස් සහ නිර්දේශද උපයෝගී කරගනිමින් තමයි අපි මේ අනුමැතිය ලබා දෙන්නේ. මේ අනුමැතිය ලබා දෙන්නේ අපි හදිසි අවස්ථා සඳහා භාවිතයට ගැනීමට ලබා දෙන අනුමැතියක් ලෙස. ප්‍රථමයෙන්ම ලංකාවට පරිත්‍යාගයක් හැටියට ඉන්දියානු රජයෙන් මේ රජයට එවීමට සූදානම් වෙන තොගය දැන් ගේන්න හැකියාව තියෙනවා. එන්නතේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? සැලකිය යුතු තරම් සයිඩ් ඉෆෙක්ට්ස් මොකුත් නැහැ. මේ එන්නතේ රෝගියෙකුට 100කට කීයක සාර්ථකත්වයක් තියෙනවද? 80 දක්වා පමණ සාර්ථකත්වයක් පෙන්වන්න කරලා තියෙනවා. අපේ රසායනගාරවල පරීක්ෂණ කරලා තියෙනවද මේ එන්නත ගෙන්නීම සම්බන්ධයෙන්? නෑ රසායනාගාර පරීක්ෂාවක් මෙහෙ කෙරෙන්නේ නැහැ. නමුත් පිටරට ඒ ආයතනවල කරන පරීක්ෂණ වාර්තා තමයි අපි පාදක කොට ගන්නේ මේ වගේ අධ්‍යයනයක් කිරීමේදී. කවද විතර ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවද? දැන් අදින් පස්සේ ඕනෑම දිනයක ගේීමට හැකියන පරිදි අපි නිකුත් කළ අනුමැතිය. දැනට සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරි පෙළ කටයුතු කරන විවිධ අංශවල සේවක කරන අය සඳහා බොහෝ වෙලාවට ලැබෙන මේ එන්නත් වලින් පළවෙනි කොටස අපි දීමට තීරණය කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින්. මේ සඳහා කරන පෙරහුරුවක් අද දිනේදී අපි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිළියන්දල ප්‍රාදේශීය රෝහලේ සූදානම් කරා. කොළඹ උතුර ශික්ෂණ රෝහලෙත් ඒ සූදානම් කිරීම කළා. එංගලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, භූතානය යන රටවල් මේ වන විට මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නද භාවිතයට ගනු ලබනවා. ඒ ඇමරිකානු ඩොලර් 5ක් වැනි මුදලකටයි. අනිකුත් එන්නත් වලට සාපේක්ෂව වැයවන මුදල අඩුවීම එන්නත් ගවඩාකරණයේදී පැවතිය යුතු තත්වයන් වැනි කරුණු සැලකීමේදී මෙරටට වඩාත්ම උචිත එන්නත මේ බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමට නීතිමය අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවේ යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ රාත්‍රී අද දිනට සඳහන් කළේ. කෙසේ වෙතත් කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ගිවිසුමට අදාළව වැඩිදුර පැහැදිලි කිරීම තමන් වෙත යලි යොමු කරන්නයි නීතිපති දපුලදලි වේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යමා තිබෙනවා. දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වුණා. එම ගණන 887ක්. ඒ අතර පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එමෙන්ම අදත් ආසාදිතයින් 346 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. COVID-19 ආසාදිතයන් 887 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාස 2 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 878ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 337 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා මෙලෙස පැහැදිලි කළා. පසුගිය වර්ෂයේ මාර්තු 11 වෙනිදා සිට මේ දක්වා කොළඹ නගරය තුළින් COVID-19 රෝගීන් 13427 දෙනෙකු සොයාගෙන තිබෙනවා. දැන් නොවැම්බර් මාසයේ 14 ගත්තොත් අපිට පේනවා රෝගීන් 532 දෙනෙක් අපිට එක දිනයක් තුල වාර්තා වුණා. ඒතකොට මේ රෝගීන්ගේ ප්‍රමාණය ක්‍රමිකව අඩු වෙමින් ඇවිල්ලා අපිට දිනකට රෝගීන් 75ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙනවා. හතරවෙනි හරස් වීදිය, පස්වෙනි හරස් වීදිය, ප්‍රධාන වීදිය ආශ්‍රිතව අපිට මාසයකට පෙර සාමාන්‍ය 135ක් විතර පොසිටිව් වුණා. නමුත් ඊයේ දිනේ සහ පෙරේදා දිනේදී සිදු කරන ලද PCR පරීක්ෂණ 200කින් අපිට 9 දෙනෙක් පමණයි සොයා ගන්නට පුළුවන් වුණේ. ඒ කියන්නේ 135ක ප්‍රතිශතය 4.5ක් දක්වා අඩු වෙලා තියෙනවා. මේ ඉතාමත්ම ප්‍රශස්ත තත්ත්වයක්. මට්ටක්කුලිය ප්‍රදේශයේ රොඩ්රිගෝ පෙදෙසේ පෙන්තකොස්ත දේවස්ථානයේ ආශ්‍රිතව අපිට එහි පියතුමන්ලා 9 දෙනෙක් පොසිටිව් බවට ඊයේ දිනේදී සොයා ගන්නු ලැබුවා. එමෙන්ම ඊයේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්. ගම්පහින් 136ක්, කළුතරින් 71ක්, මාතලෙන් 51ක්, මහනුවරින් 49ක්, ගාල්ලෙන් 47ක්, කුරුණෑගලින් 33ක්, අම්පාරෙන් 29ක්, රත්නපුරින් 25ක්, පොළොන්නරුවෙන් 21ක්, මාතරින් 19ක් සහ සෙසු දිස්ත්‍රික්ක 14න් ආසාදිතයන් 55 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. විදේශයන්ගේ සිට පැමිණි 14 දෙනෙකුද එම ආසාදිතයන් අතරට අයත්. ඊයේ ආසාදිතයන් සුලභව වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ අතරට කොටුව, ගල්කිස්ස, මරදාන, මත්තක්කුලිය, වරකාමුර, පිළියන්දල, නිට්ටඹුව, නෙළුව, කුරුණෑගල, පුලස්තිපුර යන ප්‍රදේශ අයත්.
වෙන්නපුව සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ සේවකයන් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වෙන්නපුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය HKM සුසන්ත කුමාරසිංහ මහතා සඳහන් කළා. හඳුනාගත් ආසාදිතයන් ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. කතරගම ප්‍රදේශයේ අවමංගල අවස්ථාවකට සහභාගී වූ 22 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් කොවිඩ් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයෙකු බණ්ඩාරවිල සිට කතරගම ප්‍රදේශයේ එම අවමංගල අවස්ථාවට පැමිණ තිබූ අතර ඒ හේතුවෙන් සිදු කළ පරීක්ෂණ මගින් මෙම ආසාදිතයන් තහවුරු වුණා. මීට අමතරව කතරගම ලංගමඩිපෝවේ ගණකාධිකාරීවරයෙකුට සහ ඔහුගේ බිරිඳටත් වෛරසය වැළඳී ඇතැයි හඳුනා ගැනුණා. අද දැනෙන වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් කතරගම නගරයේ පාසල් වෙත සිසුන් එවීමෙන් මව්පියන් වැළකී සිටි බවයි. පස්සර ජාතික පාසලේ 12 සහ 13 ශ්‍රේණිවල සිසුවියන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. එළඹෙන නිදහස් උත්සවයට සහභාගී වීමට සිටි සිසුන් සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී සිසුන් 2 දෙනෙකු පළමු ආසාදිතයන් ලෙස හඳුනාගෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනාගත් බව ප්‍රදේශීය බාහිර සෞඛ්‍ය අංශය සඳහන් කළා. පෞද්ගලික සතියේ පාසල් ආරම්භ වුණත් පාසල් ගණනාවක දරුවෝ ආසාදිත බවට පත් වුණා. ඒ වගේම සමහර පාසල්වල අපි දන්නවා දෙමව්පියෝ ආසාදිත බවට පත් වෙලා තිබ්බා. 25 වෙනිදා බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ ළමයින්ට කැඳවලා තිබුණා. මේක බරපතල ප්‍රශ්නයක් ඇටට අපි දකින්නේ. 73 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පාසල් 152ක ළමයි 300ක් දින 15ක් නේවාසිකව රඳවගෙන ශිෂ්‍යපට බලකායේ ළමයින් පෙළපාලිය සඳහා පෙරහුරුවක් පුහුණු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යාපන ලේකම්ගෙන් විමසීමක් කරලා තියෙනවා. කොළඹ පාසල් දෙක මේ ළමයි මුලින් රඳවලා ඊට පස්සේ තමයි රන්දෙනිගල කඳවුරට ගෙනියන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මේ එක පාසලක ළමයි නෙමෙයි පාසල් ගණනාවක ළමයි මේක අඳවලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නේ මේ ළමයි ආසාදිත වුණොත් බරපතල ප්‍රශ්නයක් වෙන නිසා. අම්බලන්ගොඩ බටපොළ කල්යාණතිස්ස මහවිද්‍යාලයේ සිසුවෙකුගේ පියෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිසුවාගේ පන්තියේ සිසුන් 20 දෙනෙකු පමණ නිරෝධායන සඳහා යොමු කෙරුණා. එමෙන්ම බලපිටිය ආන්දාදොල ශ්‍රීපති මහවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග පන්තියේ අනෙක් සිසුන් ස්වයං නිරෝධායන සඳහා යොමු කෙරුණා. අද දිනේ එම පාසලට කිසිදු සිසුවෙකු පැමිණ සිටියේ නැහැ. පාසල සම්පූර්ණයෙන්ම විසුද්ධිකරණය කර ඇති නිසා සඳහා සිට සියලුම ළමයින් පාසලට පැමිණෙන ලෙස අපි ආරාධනා කරනවා. අනුරාධපුර තිසාවැව නීරාවිය ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද වසාදමා තිබූ අයුරුයි මේ. ප්‍රදේශයේ කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එම පාසල්වල බලධාරීන් මෙම පියවරගෙන තිබුණා. මේ වෙනකොට අධ්‍යාපන රාජ්‍ය ඇමති කොවිඩ් වැළඳිලා ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයා මේ වෙනකොට නිරෝධායන ලක් කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන පෙළ නිලධාරීන්ටත් කොවිඩ් වැළඳිලා මේ වෙනකොට ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ පාසල් වල ළමයි කැඳවනවාද පාසල් පවත්වනවාද නැද්ද කියන තීරණය ගැනීම සම්බන්ධව විදුහල්පතිවරු ඉන්නේ බරපතල ගැටලුවක. මේවා සම්බන්ධව නිශ්චිත විධිමත් තීරණ ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමක් කරලා කවුරුන් හෝ නිලධාරීන් පිරිසක් මේකට පත් කළ යුතුයි. නැත්නම් මේක දැන් තියෙන්නේ අයාලේ යන දික්කොය මූලිකරෝහලේ අක්ෂි ප්‍රතිකාර එකකයට පැමිණි 51 හැවිරිදි දෙදරුම් අවකට සහ කැපීම් තුවාලවලට ප්‍රතිකාර ගැනීමට පැමිණි 21 හැවිරිදි තරුණයෙකුට වෛරස් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන්. කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වීමත් සමග අම්බලන්තොට මැලේ කොලනිය ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට ප්‍රාදේශීය බලධාරීන් පියවරගෙන තිබෙනවා. පරිස්සම් වන්න. දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. රෝගීන් වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේක අපි පිළිගත යුතු දෙයක්. උගිය කාල සීමාව තුළ සංචරණ සීමාවලින් තොරව පුද්ගලයන්ගේ සංචරණය එක්තරා දුරකට වැඩි වුණා. මේක අපි බලාපොරොත්තු වුණු දෙයක්. මේ විදිහේ වැඩිවීමක් මම හිතනවා මේ වැඩිවීම ගැන අපි ඒක දැනට පාලනයෙන් ගිලිහිලා ගියා කියලා කවුරු හරි කියනවා නම් අපි ඒක මම හිතනවා ප්‍රතික්ෂේප කරන්න ඕන. සෞඛ්‍ය බලධාරීන් විශේෂයෙන්ම තාක්ෂණික නිලධාරීන් තවදුරටත් රටට සමාජගත වෙලා නැහැ කියන වචන හරඹයක නොයෙදෙමින් COVID-19 පාලනයකින් තොරව රට පුරා පැතිර යන ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු මහ ජනතාවට ප්‍රකාශ කරලා මේක වළක්වා ගැනීම සඳහා මහ ජනතාවගේ සහයෝගය ලබා ගැනීම තමයි යුතුයකම කියලා අපි විශ්වාස කරන්නේ. යම් අසාධ්‍ය රෝග ලක්ෂණ නැති පුද්ගලයන් තවදුරටත් ප්‍රතිකාරක මධ්‍යස්ථානක අරා ගෙනහිල්ලා ඒ පෞල් අපස්ථාවට පත් නොකර ඔවුන් නිවෙස් තුල නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 276ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 56422 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයින් 48617 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයන් 7529 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉදිරි සති දෙක කාලය තුල දෛනිකව වාර්තා වෙන වැඩිම මරණ ගාන ගැනත් අපිට කතා කරන්න වෙනවම තමයි. ඊවෙන පණිවිඩය තමයි අපේ පොසිටිව් රේට් එක දැන් 5.5 පැනලා තියෙන්නේ. දැන් මාසයකට කලින් 3% මට්ටමේ තිබුණේ. අපි අවදානම් කඩේම පැනලා ඉවරයි. දවස ගානේ රෝගීන් වාර්තා වෙනවා මූලාශ්‍රයක් සොයාගත නොහැකි. බිම් මට්ටමේ යථාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ප්‍රායෝගික යථාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ඒ නිසා ඊටාම පැහැදිලිව වෛද්‍යවරුන් ඇතුළු හෙදකාර මණ්ඩලය ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලු දෙනා අද වෙනකොට ආසාදිත වෙමින් තියෙනවා. දෙවෙනි රැල්ල තුල විතරක් 100කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොතේදී විතරක් වෛද්‍යවරුන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. රෝගීන් එනකොට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණ වලින් ලබන මාසේ මැද වෙනකොට කවුද ඒකට ප්‍රතිකාර කරන්නේ? ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් සොයා ගැනුණු කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනයේ දැවැන්ත ගින්නක් හටගත්තා. ඉන් 5 දිනකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සීරම් ආයතනයේ පිහිටා ඇත්තේ බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ. ඒ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් තුළ ඊයේ දහවල් දැවැන්ත ගින්නක් හටගත්තා. එන්නත නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකරමින් පැවති බවයි පැවසෙන්නේ. දැවැන්ත ගින්න ඉන්දිය ප්‍රවෘත්ති නාලිකා රූපරාම තුළ දිස්වූයේ මෙලෙසින්. මෙම ගින්න හටගෙන තිබුණේ සීරම් ආයතනයේ විසින් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා මිලියන ගණනක් නිෂ්පාදනය කරමින් සිටින අතරතුරයි. නමුත් එන්නත නිෂ්පාදන ක්‍රියාවලියට ගින්නෙන් බලපෑමක් නැති බවයි එම ආයතනය පවසන්නේ. අනතුරින් 5 දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනා ඉදිකිරීම හා සම්බන්ධ වූ සේවකයින්. මේ අතර ෆයිසර් එන්නතට අනුමැතිය ලබා නොදෙන ලෙස චීන සෞඛ්‍ය විශේෂඥයින් ඔස්ට්‍රේලියාවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ නෝර්වේ රාජ්‍ය තුළ මේ එන්නත ලබා දුන් වැඩිහිටියන් 23 දෙනෙකු මේ යාම හේතුවෙන් ඇමරිකාවේ නවතම දෛනික කොවිඩ් මරණ ගණන 4363ක් ලෙස වාර්තා වුණා. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 4,20,000 පසු කර ගියා. එය දෙවන ලෝක යුද්ධය අතරතුරදී සිදු වූ මුළු ඇමරිකානු හමුදා මරණ සංඛ්‍යාවද ඉක්මවා යාමක්. ඒ අතර ජර්මනියේ මයිසන් නගරයේ කොවිඩ් මලසිරුරු ගොඩගැසී තිබෙන ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 9 කෝටි 80 ලක්ෂ ඉක්මවා තිබෙනවා. වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ලක්ෂ 21කට අධිකයි. තම පාලන කාලය තුලද විදේශ සමාගම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉල්ලා සිටියද ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සකස් කෙරුණු යෝජනාවලියක් එම පර්යන්තයේ සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත අද බාර දෙනු ලැබුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට පැවරීමට විරෝධය පළ කරමින් අද කොළඹ වරායේ නැගෙනහිර ජටය සුරකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එම ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය ඇතුළු සංවිධාන 23ක් විරෝධයට එක්ව සිටියා. එම ස්ථානයට කොළඹ වරායේ නැගෙනහිර ජටය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද වැඩම කළා. දේශීය හෝ විදේශීය ආයතනයක මැදිහත් වීමකින් තොරව වරාය අධිකාරියේ යටතේම නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සිදු කරන්න ඉල්ලමින් සකස් කළ යෝජනාවලියක් වෘත්තීය සමිති නායකයන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත එහිදී පිළිගැන්වුවා. ඒ උන්වහන්සේ මගින් එම යෝජනාව ජනාධිපතිවරයාට බාර දීම සඳහායි. ජීවිත පරිත්‍යාගයෙන් මේ වෙනුවෙන් කැප වෙනවා කියන පණිවිඩ වහන්සේට අපි ලබා දෙනවා මේ අවස්ථාවේදී. මම අදම ගරු ජනාධිපතිතුමාට කතා කළා මේ පිළිබඳව දැනුවත් කරලා එතුමා මුණ ගැසීම සඳහා කටයුතු සූදානම් කරනවා. මේ ජාතියේ හදවතේ අපි ඉල්ලන ඉල්ලීම් ටික ඒ ආකාරයටම ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා. අපි මියදුනත් අපි වරාය රැක ගන්නවා කියන පරමාර්ථයෙන් මේ සංදේශය ලැබලා දුන්නේ. අනතුරුව එම වෘත්තීය සමිති නායකින් එම යෝජනාවලිය නැගෙනහිර පර්යන්තය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාර දුන්නා. එම අමාත්‍යාංශයේදී
ආණ්ඩුවේ යෝජනා වෙලා තිබෙන්නේ 49.51ක් අදානි සමාගමට දෙන එක. රටේ යෝජනා වෙලා තිබෙන්නේ 100ක් නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන එක. අපිට විශ්වාසයි අපිට දිනන්න පුළුවන් කියලා. මොකද රටම අද එක පැත්තේ. ඒ වෘත්තීය සමිතිය ඉදිරිපත් කරන කාරණාවල හොඳ දේවල් තියෙනවා. ඒ කාරණේ ගැන අපිට බොහොම පැහැදිලිව හිතලා බලන්න පුළුවන්. ඒ නිසා අපේ වෘත්තීය සමිතියටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ රාජ්‍ය ආයතන වහන ඒ වෘත්තීය සමිති එක්ක ඒකාබද්ධ වෙන්න එපා කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. මේ අතර මහා සංඝරත්නය ඇතුළු පාර්ශව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම ජනාධිපති ධූරය දරන කාලෙත් මේ වරාය ඉල්ලුවා. නමුත් මම බොහොම පැහැදිලිවම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වගේ මම ජනාධිපති ධූරය දරන කාලේ වරායට ගිහිල්ලා මම ජනාධිපතිවරයා විදිහට ප්‍රතිඥාවක් දුන්නා. මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. රට බේරගන්න කියලා ආපු නායකයාගෙන් ජනතාවට සිද්ධලා තියෙනවා අද වරාය බේරගන්න. ඉන්දිය රජය අනවශ්‍ය බලපෑම් කරමින් මේ වරාය ඔවුන් අතට නතු කරගන්නට උත්සාහ කළොත් අපි ලංකාවේ පුරවැසියන් හැටියට ඉන්දියානු නිෂ්පාදන එහෙම වර්ජනය කරමින් ඉන්දියාවට යම් පාඩමක් ලබා දෙන්න. මේ රටේ මහා සංඝරත්නය ඇතුළු අතිමහත් බහුතර ජනතාවක් ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවකුත් හදලා දුන්නේ රටට ඒ ජනවරමට අනුකූලව රට පාලනය කරනවා දකින්න. ඒ ජනවරමට අනුකූලව මේ රාජ්‍ය පාලනය කිරීම රජයේ වගකීමක්. කොළඹ වරායට ඉන්දියාවට දෙන්නේ නැහැ කියන එක ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා. 149 කතාව මේ වන විට මතයක් පමණයි. එම අදහසක් තිබෙනවා. වරාය නැගෙනහිර ජඩිය 149 විකුණන්න නැත්නම් දෑවැත්තට දෙනවත් දන්නේ නැහැ. ඉතින් අපිට තියෙනවා ඇත්තම කතාව ගත්තොත් දැන් නවීන පන්නේ රට බේරා ගැනීමේ අරගලයක්. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නයි ඉල්ලා මාරාන්තික උපවාසයේ නිරත ගොවි මහතුන් දෙදෙනෙකු අද රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත් ඉල්ලීම ඉටු කෙරෙන තෙක් Taman පසු නොබසින බවයි සත්‍යාග්‍රහයේ සහ මාරාන්තික උපවාසයේ නිරත පිරිස පවසන්නේ. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නයි ඉල්ලා සූරියවැව වල්සපුකලදී ආරම්භුණු සත්‍යාග්‍රහය අද 5 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. ඒ අතුරින් පසුගිය 20 වෙනිදා සිට මාරාන්තික උපවාසයක නිරත වන ගොවි මහතුන් දෙදෙනාගෙන් දෙදෙනෙකු අද අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. ඒ දෙදිනක් තිස්සේ නිරාහාරව සිටීම හේතුවෙන් කඩිනමින් ප්‍රතිකාර ලබා දීම සඳහා ඔවුන් රෝහලගත කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද එම ගොවි මහතුන් එය ප්‍රතික්ෂේප කළා. පසුව සෞඛ්‍යාංශ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සාහය මැද ඔවුන් දෙදෙනා සූරියවැව ප්‍රාදේශීය රෝහලට තුලත් මේ අතර සත්‍යාග්‍රහයේ නිරතව සිටි තවත් එක් අයෙකුද අද මාරාන්තික උපවාසයට එක් වුණා. ඒ අතරතුර සත්‍යාග්‍රහය සඳහා ගොවි කාන්තාවන් 7 දෙනෙකුද අද එක් වුණා. දෙයක් යද්දී මොන තරම් දෙයක් උද්‍යත වේද කියන්න බෑ. අපේ පාලකයන්ට මේවා පේන්න අන්ධ වෙලා අලින්ද ගෑව අලින්ට දුන්නම අනවතර ගොයි ඉබේම අයින් වෙයි. මේ අතර වන අලි තර්ජනයට ස්ථිර විසඳුම් ඉල්ලා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද මැදවච්චි නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් මැදවච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගොස් එම ස්ථානයේදීද උද්ඝෝෂණය පැවැත්වුවා. එහිදී විරෝධතාකරුවන් හමු වූ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපිය බාරගත්තා. හුඟක් තැන්වල පොල් අක්කර ගණන් කාලා තියෙනවා. දස්ලපු අක්කෙනාගේ අක්කර 2-3 විනාශ කරලා තියෙනවා. අමාත්‍යාංශයක් තියන්නේ වනජීවීන්ට නඩත්තු කරන්න. ඒ වනජීවීන්ට කැම ටික හදලා දෙන්න, ආහාර ටික හදලා දෙන්න, ලව් ටික හදලා දෙන්න. අද අමාත්‍යාංශය තුලින් නැමැතිවරු ඒක කරන්නේ නැතුව ගොවි ජනතාවගේ ගොවිතැන් ටික කාපල්ලා කියලා වෙලා අලි ටික මුදා හැරලා තියෙනවා. අලි වැටක් ගහන්න ලක්ෂ 300ක් වෙන් කරන්නේ නැහැ. ලක්ෂ වලින් 8000ක් වෙන් කරලා වෙරලා අගමැතිවරයා මැණික් කුළුණු ගහනවා. ලැජ්ජයි අගමැතිතුමෝ. පහුගිය කාලේ චන්ද්‍රසේන ඇමතිවරයා ධම්ම මහලුවකට සිවිල් ආරක්ෂක නිලධාරීන් බංකර් වලට දාලා තියෙනවා. අලියෙක් කෙනෙකුට කෝල් එකක් දීලා අහන්න ඕනේ ඇමතිතුමා අලියෝ එනවා පිටි තියන්නද කියලා වෙලා. ඕඩරේ දීලා නැහැ අලි ටික පන්නන්න. අවම පුස්වැඩිල්ලක්වත් තියන්න ඕඩරයක් දීලා නැහැ. බොරුවක් කරුවේ චන්ද්‍රසේන ඇමතිවරයා. මේ අතර සෝමාවති රක්ෂිතයේ සිට ගම්බදින වනාලි ඊයේ රාත්‍රියේ වැලිකන්ද සිංහපුර ගම්මානයට කඩා වැදී වගා සහ නිවාස රැසකට මෙලෙස හානි කර තිබුණා. මෙම ගම්මානයේ දිගු කලක් තිස්සේ වන අලි තර්ජනයට මුහුණ දෙමින් සිටින අතර පසුගිය මාසයේදී පමණක් නිවාස 15කට වනාලි හානි කර තිබෙනවා. ළමයි නිදිගෙන ඉන්න කාමරේ තමයි මේක. ඒ වෙලාවේ ළමයි ටීවී බල බල ඉඳලා තින්නේ මෙතන ළමයි නිදිගෙන හිටියානම් ඒ ඔක්කොම යට වෙනවා මේකට. අර යුද්ධය ඉවර කරා වගේ මේක හමුදාවට බාර දුන්නේ නැත්නම් වෙන මොන ආයතනයකට දුන්නත් මේක වවාගෙන කරනවා.
කාති උසාවිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලියට තමාගේ සම්බන්ධයක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. කාති උසාවි මගින් තමන්ට දැඩි අසාධාරණකම් සිදුවන බැවින් එම උසාවි අහෝසි කරන්නයි ඉල්ලා මුස්ලිම් කාන්තාවන් රැසක් සිය හඬ අවදි කරමින් සිටින්නේ බොහෝ කාලයක සිටයි. අගතියටපත් වූ තවත් කාන්තාවක් අද දෙරණ වෙත අදහස් පළ කළේ මෙලෙසින්. මට සිද්ධ වෙන්න ඕන සියලුම අසාධාරණකම් සිද්ධ කරලා තියෙනවා කාති උසාවියෙන්. ලිඛිත ඩොකියුමන්ට්ස් තියෙනවා. කාති උසාවියෙන් කවදාකවත් කිසිම කාන්තාවකට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් අවුරුදු දෙකක් තිස්සේ ජනමාධ්‍ය හරහා අපි දැනුවත් කරනවා කාති උසාවියෙන් මේ වගේ අසාධාරණකම් වෙනවා. මේ කාති උසාවිය එපා කියලා. නමුත් අද වෙනතුරු උලමවරයෙක්වත් ආතිවරයෙක්වත් මෞලවි කෙනෙක්වත් ඉදිරිපත් උනේ නැහැ මේ ප්‍රශ්නේ කතා කරන්න. එවන් තත්වයක් මැද කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම පසුගියදා අයදුම්පත් කැඳවා තිබුණා. එම අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. ඉස්ලාම් අන්තවාදය ආරම්භයේ පමණයි පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක අපි අත්ින්දේ. ඉස්ලාම් අන්තවාදේ පුපුරා යම එතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒක තරම් මෝඩ සිටිවිල්ලක් තවත් නැහැ. මේ දවස්වල කතා වෙනවා මේ කාති උසාවි සම්බන්ධයෙන් බඳවා ගැනීම පිළිබඳව භාෂාව ජාතිය පදනම් කරගෙන උසාවි වලට තනතුරුපත් කිරීම පිළිබඳව පොලිසිය වලට තනතුරුපත් කිරීම පිළිබඳව මේ හරහා අන්තවාදයේ අවසන් වීමද අන්තවාදයේ පෝෂණය වීමද වෙන්නේ කියන එක පිළිබඳව අපි හිතන්න ඕනේ. කාටද අවශ්‍යතාවය තියෙන්නේ තව දුරටත් මේ කාති උසාවි බලාත්මක කරලා පවත්වාගෙන යන්න. අන්තවාදී මූලධර්මවාදී අදහස් දරන ට්‍රෝජන් අශ්වයෝ රජයේ නිලධාරීන් විදිහට කටයුතු කරමින් ඉන්නවා. දැන් මුස්ලිම් ජනතාව කෑ ගහනවා එළින්දගෙන කාති උසාවි ගේන්න එපා කියලා. ගේන්න එපා කියලා කියනකොට දැන් මේක ගේනවා. කවුද මේක ගේන්නේ? ඒතර එක රටක් එක නීතියක් කියන එක දැන් නැද්ද? දැන් කාති උසාවිය කියලා වෙනම උසාවියක් ගේනවද? එහෙනම් අපිටත් එහෙම කතෝලික උසාවියක් කියලා එකක් ගේන්න. අද දැන් මුස්ලිම් වරුන්ටත් කාති අධිකරණේ පායලා නැති කවුද වැඩිපුරම කාති වලට විරුද්ධව කතා කරන්නේ? මුස්ලිම් කාන්තාව. එක නීතියක් එක රටක් කියන තැනට අපි යනවා නම් කාතිවරු පත් කරන්න ඕනේ නැහැ. කාතිවරු පත් කරනවා කියන්නේ එක රටක් එක නීතියක් කියන සංකල්පයෙන් අපි ඔබට යනවා කියන එක. මේ රජයේ බලයට එනකොට කිව්වා කාති උසාවි ඉවත් කරනවා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. අපි අහනවා ඇයි මේ රජයට බැරි එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න? කාගේ බලපෑමටද කාති උසාවි ක්‍රියාත්මක කරන්නේ? කාති උසාවි සම්බන්ධයෙන් අපේ සම්බන්ධයක් නැහැ. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක්. ගරු අග්‍රවිනිශ්චකාරතුමා යටතේ තියෙන එකක්. ඒකේ තියෙන පුරප්පාඩු පිරවීමක් තමයි කරලා තියෙන්නේ. හැම දෙයකම අපේ නම සම්බන්ධ කරගන්න හදනවා. මේක මගේ සම්බන්ධයක් නැහැ. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා සුවිසල් මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතා අද සිය දිවිසැරිය නිමා කළා. මේ වන විට ඒ මහතා 98 වැනි වියෙහි පසු වුණා. 1922 දී උපත ලද එඩ්වින් ආර්යදාසයන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, මාධ්‍ය උපදේශකයෙකු, පුවත්පත් කලාවේදියෙකු සහ පරිවර්තකයෙකු ලෙස රටට විසල් මෙහෙවරක් ඉටු කළා. ඇවිදින පුස්තකාලය ලෙසින් විරුදාවලි ලැබූ එඩ්වින් ආර්යදාසයන් විසින් එදා මෙදා තුර විවිධ ක්ෂේත්‍ර අලලා සම්පාදිත ලිපි ලේඛන සංඛ්‍යාව 17000කට අධිකයි. මෙරට උසස් අධ්‍යාපනය සඳහා ජනසන්නිවේදනය අධ්‍යයනය හඳුන්වා දීමට මුල් වෙමින් කැලණිය සරසවියේ ජනසන්නිවේදන විෂය නිර්දේශය සකස් කළේද ඒ මහතායි. ඉටු කළ සේවාව වෙනුවෙන් ආර්යදාසයන් දෙස් විදෙස් සම්මාන 300කට වැඩි සංඛ්‍යාවකින්ද පිදුම් ලැබුවා. ආර්යදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ සමාජිකයන් පවසන්නේ.